समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසීන්ට පමණක් නෙමෙයි සමස්ත ලෝක වාසීන්ටම බුදු බණ පදයක් බෙදා දෙන්න. අද මේ පුණ්‍යවන්ත දායකත්වයේ ගැන කටයුතු කරන්නේ අපි බොහොම හිතවත් අපේ දායක පින්වතුන් පිරිසක් දෙහිවල ඇන්ඩර්සන් පාරේ වාසය කරන දීපා සිල්වා මහත්මිය සහ පවුලේ සැම දෙනාත් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන වෛද්‍ය මායාද සිල්වා මහත්මිය සහ දියණියන් විසින් මේ ශ්‍රද්ධාවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනවා. පින්වතුනි, මේ දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ තමයි 2021 අගෝස්තු මාස 21 වන දින අභාවයටපත් වී 3 මාසක් සපිරුණු වෛද්‍ය ජේ.කේ. මාලනී ද සිල්වා මහත්මියට සහ 2013 නොවැම්බර් මාස 17 වන දින අභාවයටපත් වෛද්‍ය W.A.S. ද සිල්වා මහතාට පුණ්‍යානුමෝදනා කිරීම තමයි විශේෂ අරමුණ. තවත් අරමුණු කීපයක්ම තියෙනවා. ඒවා අපි පසුව සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. මේ අභාවයටපත් වෛද්‍ය ජේ.කේ. ද මාලනී ද සිල්වා මහත්මියත් වෛද්‍ය W.A.S. ද සිල්වා මහතාත්
අපි දන්නේ ඊටාම දීර්ඝ කාලයක ඉඳලා බොහෝම සත්ගුණවත් පවුලක් වෛද්‍ය වෘත්තියෙන් කරන්න පුළුවන් උපරිම සේවාව සිද්ධ කළා විතරක් නෙවෙයි බොහෝම නිශ්ශබ්ද චරිත තමන්ගේ කටයුතු මනා ලෙස සිද්ධ කරන අතර ආගමට දහමට ඊටාම ලැබේ බුද්ධිමත් ඒ වගේම ජීවත්ව සිටියදී පොහොය අෂ්ටාංග සීලේ සමාදන් වෙමින් නිති පන්සිල් රකිමින් කටයුතු කළ මේ පවුලේ වෛද්‍ය මාලනී ද සිල්වා මහත්මියත් වෛද්‍ය සිල්වා මහත්මයාත් තමන්ගේ ජීවිතය තුළ පවක් කියන දෙයක් සිද්ධ කරන්නට සිද්ධ වන්නට ඉඩ නොදී අප්‍රමාණ පුණ්‍ය කර්ම කුසල කර්ම සිද්ධ කරලා ජීවිතය ධර්මයෙන් පෝෂණය කරගත් පිරිසක්. ඉතින් අප විහාරස්ථානයටත් මේ මාලනී ද සිල්වා දොස්තර මහත්මිය විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ කෙනෙක්. ඒ නිසා අපි ධර්මදේශනාව අවසානයේදී ඒ පිළිබඳව සඳහන් කරලා පින් දෙමු. මේ දරුවොත් අම්මා තාත්තා ගිය පාරේ යමින් මිනිපිරියොත් එහෙමයි ඒ ආච්චිලා සීයලා ක්‍රියාත්මක කළ දේ ක්‍රියාත්මක කරමින් කටයුතු කරන්නට හැම මොහොතකම ක්‍රියා කළා. ඒ නිසා අපි මෙතෙන් සිට බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය විශේෂෙහි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න තමයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි ධර්ම ශ්‍රවණය අපේ ජීවිතයට අප්‍රමාණ සැනසීම ගේන සුවිශේෂී පින්කමක්. බණ අහනකොට තමයි පින්වතුනි අපි නොදන්න දේ දැනගන්නේ. දන්නා දෙයක් තියෙනවා නම් නැවත නැවතත් ඒ බණ අහනකොට ඒ දැනුම, ඒ අවබෝධය, ඒ ඥානය වැඩි වෙනවා. හිත තුළ යම් මානසික පීඩාකාරී බවක්, මානසික නොසන්සුන්තාවයක්, වික්ෂිප්ත භාවයක් තියෙනවා නම් ඒවා දුරු කරගන්න ලැබෙන්නේ බණ අහනකොට. සැකකටයුතු තැනක් හිත තුළ තියෙනවා නම් ඒ සැකතැන් දුරු කරගන්න බණ අහන්න ඕන. කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අත් මිදලා සම්‍යක් දෘෂ්ටියට ප්‍රවේශ වෙන්න උපකාර වෙන්නේ ධර්මයයි. මෙලොව වශයෙන් පුද්ගලයා තුළ
දියුණුව සහනය සංසිඳීම ඇති කරගන්න පරලොව ජීවිතය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න පැහැදිලිවම හේතු වෙන්නේ ධර්මයයි පින්වතුනි. මේ සියල්ලටම වඩා පින්වතුනි ධර්ම ශ්‍රවණය තුළ අපට හැකියාව ලැබෙනවා මේ අනවරාග්ද සංසාරයෙන් අත් මිදලා සදා සැනසීම නිර්වාණය සාක්ෂාත් කරගන්න. මේ සියලු දේ අපට ලැබෙන්නේ බණ අහනකොට. ඒ නිසා බණපදයක් ශ්‍රවණය කරන එක අතිශය වැදගත් වෙන්නතුනි. මහා කුසල කර්මයක් ධර්ම ශ්‍රවණය කියන්නේ. පින්නතුනි අද මේ දේශනාවෙන් විස්තර වන්නේ අංගුත්තර නිකායට අයත් මේ ගිය කියන සූත්‍රයයි. මේ ගිය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ ගිය ස්වාමීන් වහන්සේ පිළිබඳව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර බාරගන්න කලින් හාමුදුරුවන් වහන්සේලා කීප දෙනෙක්ම බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළානේ. අන්නේ උපස්ථාන කළ භික්ෂූන් අතර සිටි කෙනෙක් තමයි මේ ගිය හාමුදුරුවෝ. එහෙනම් උන්වහන්සේ අලලා තමයි මේ සූත්‍රය දේශනාවන්. බලමු පින්නතුනි අපිට කොච්චර ප්‍රයෝජනවත් වෙයිද කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වාලිකා නම් ස්ථානයේ වැඩ සිටියදී වාලිකා කියන නම හැදෙන්නේ ඒ ප්‍රදේශයේ තිබුණ වාලිකා නමින් මහා පර්වතයක්. ඒ පර්වතය මුල් කරගෙන තමයි මේ ප්‍රදේශයට වාලිකා කියන නම ඇති වුණේ. මේ ගිය හාමුදුරුවෝ මේ වාලිකා ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියදී උපස්ථානයේ යෙදුණු කෙනෙක්. බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන ගමන් දවසක් මේ ගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනෝ විමසා සිටිනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මම කැමති හෙට ජන්තු කියන ප්‍රදේශයේ පිණ්ඩපාත යන්න. ස්වාමීනී මට අවසරයිද? බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා. මේ ගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කළ යුතු අප උපස්ථාන කරලා උන්වහන්සේ පාන්දරම පාසිවුරු සහිතව වැඩම කරනවා පිණ්ඩපාතේ ජන්තු කියන ප්‍රදේශයට. ඒ ප්‍රදේශයේ සැරිසරන කොට පිණ්ඩපාතේ තමන්ට
ප්‍රමාණවත් දානය ලැබුණට පස්සේ ඒ දානයත් අරගෙන උන්වහන්සේ වැඩම කරනවා කිනිකාලා කියන ගඟ තිබිච්ච ප්‍රදේශයට. මේ කිනිකාලා කියන ගං ඉවුරට වඩින මේ ගිය හාමුදුරුවෝ උන්වහන්සේ තමන්ගේ දෙපට සිවුර හතරට නමලා ගං ඉවුරේ එල්ලලා ඒකේ පාත්‍රය තියලා දානෙ සහිත පාත්‍රය උන්වහන්සේ අලුයම නිසා ගං ඉවුරෙන් ටිකක් බැහැලා ගඟේ වතුරෙන් මූණකට හොද ගන්නවා. මූණකට හොදගෙන උන්වහන්සේ පිරිසිදු වෙලා අර දෙපට සිවුර එළූ ස්ථානයට ඇවිල්ලා ඉඳගෙන පාත්‍රය අරගෙන දානය වළඳනවා. දානය වළඳලා පැන් පානය කරලා පාත්‍රයත් සෝදලා පිරිසිදු කරලා පාත්‍රය හොඳින් පිහිදාලා එය තැන්පත් කරලා මේ ගං ඉවුරේ එහාට මෙහාට උන්වහන්සේ සක්මන් කරනවා. සක්මන් කරනකොට මේ ගිය ස්වාමීන් වහන්සේට පේනවා ඊටාම අලංකාර මනරම් චිත්තාකර්ෂණීය වූ අඹ වනයක්. මේ අඹ වනය දකින මේ ගිය හාමුදුරුවන්ට හිතෙනවා මම සසුන්ගත වුණේ හරිම ශ්‍රද්ධාවෙන්. මට ඕන කරන්නේ මගේ సంతానගත කෙලෙස් නැසලා නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ සඳහා මම වෙර දරන්න ඕන. ඒ නිසා මට සුදුසුම තැන භාවනා කරන්න ඒ පෙනෙන අඹ වනය. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ පිළිබඳව දන්වලා උන්වහන්සේගෙන් අවසර ලබාගෙන මම මේ ස්ථානයට ඇවිල්ලා භාවනා කරනවා කියලා හිතාගෙන දැන් වඩිනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ වාලිකා ප්‍රදේශයට එහි තිබිච්ච ස්ථානයට ගමන් කරන මේ ගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා අවසර අරගෙන පසෙකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන ගියේ මේ ජන්තු කියන ප්‍රදේශයට පිණ්ඩපාතේ. පිණ්ඩපාතෙත් අරගෙන ස්වාමීනි මම ගියා කිනිකාලා කියන ගං ඉවුරට දානේ වළඳන්න. දානේ වළඳන්න ගියහම
ගංගාවෙන් මම මූණකට හොදගෙන දානය වළඳලා ගම් ඉවුරේ සක්මන් කරද්දි මා දැක්කා ලස්සන අඹ වනයක්. ස්වාමීනි මට සුදුසුම ස්ථානයේ එතන තමයි භාවනා කරන්න. මම හරීම ශ්‍රද්ධාවෙන් මහණ වුණේ. ඒ නිසා මට ඊටාම සුදුසු ස්ථානයක් බවුන් වඩන්න. බුදුරජාණන් වහන්සේ මට අවසර දෙනවා නම් ස්වාමීනි මට එහි වඩින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේට කියනවා හදිසි වෙන්න එපා. තාම සුදුසු කාලය ආවේ නැහැ. ඒ නිසා ඉවසා සිටින්න කියලා. මේ ගිය හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවන්ට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුහාමුදුරුවෝ නම් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ලෝකය දිනපු උතුමෙක්. නමුත් ස්වාමීනි මම තාම එහෙම කෙනෙක් නෙවෙයි. ස්වාමීනි මම බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. මටත් අවසර දෙන්න ඒ ස්ථානයට වඩින්න. බුදුහාමුදුරුවන්ට දෙවනි වරද ඉල්ලා සිටියාම බුදුහාමුදුරුවෝ දෙවනි වරද මතක් කරනවා මේ ගිය තාම ඔබට සුදුසු කාලේ ආවේ නැහැ. ඉවසා සිටින්න. තවත් භික්ෂුවක් ආවහම මම ඔබට අවසර දෙන්නම්. මේ ගිය හාමුදුරුවෝ තුන්වෙනි වරටත් ඉල්ලා සිටිනවා ස්වාමීනි ඔබ නම් කෙලෙස් නැසලා නිවිච්ච කෙනෙක්. මමත් කැමති ස්වාමීනි මගේ කෙලෙස් නැසලා නිවීම ලබන්න. අනේ ස්වාමීනි ප්‍රතික්ෂේප නොකර මට කොහොම හරි අවසර දෙන්න ඒ අඹ වනයට ගිහිල්ලා භාවනා කරන්න. බුදුහාමුදුරුවෝ එපා කිව්වත් බුද්ධ වචනය ඇහුවේ නැහැ. තව තවත් අවසර ඉල්ලු නිසා බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. මේ ගිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දෙපා ස්පර්ශ කරමින් වන්දනමාන කරලා ලබා දුන් අවසරය අනුව උන්වහන්සේ වැඩම කළා ඒ දැකපු අඹ වනයේට. අඹ වනයේට ඇතුළු වෙච්ච මේ ගිය හාමුදුරුවෝ ඉතා සුන්දරව ලස්සනව හැදිච්ච අඹ ගහක් ළඟට ගියා. ගිහිල්ලා දෙපට සිවුර හතරට නමලා බිම එළුවා. වාඩි වුණා එතන. බද්ධ පර්යංකයෙන් වාඩි වුණා. වාඩි වෙලා ඇස් දෙක වහගත්තා. මොකටද මේ භාවනා කරන්න. නමුත් පින්නතුනි ඇස් දෙක වැහුවා විතරයි මේ ගිය හාමුදුරුවන්ගේ හිතට එන්න පටන් ගත්තේ අකුසල චේතනා. කුසල චේතනා නෙමෙයි. රාගය උච්ඡන්න වෙන්න පටන් ගත්ත රාගික සිතුවිලි. කාම සිතුවිලි. ද්වේෂ සහගත සිතුවිලි. සිත තුල ලියලන්න පටන් ගත්තා. උත්සාහ කරා මේවා පාලනය කරගන්න කොහොමවත් ඒවා පාලනය කළ නොහැකි තත්වයෙන්
හිත පීඩාවට පත් කරන්න පටන් ගත්තා. දැන් මෙතන ඉඳගත්තේ බවුන් වඩන්න භාවනා කරන්න සිත වඩන්න. නමුත් උන්වහන්සේට සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. කුසල සහගත චේතනා ඇති කරගන්න බලාපොරොත්තු වුණත් ඇති වෙන්න පටන් ගත්තේ අකුසල සහගත චේතනා. මේ අකුසල සහගත චේතනා නිසා උන්වහන්සේ බරපතල ගැටලුවකට මුහුණ දුන්නා. මනස කිසිසේත් හදාගන්න බෑ. දැන් මොකද කරන්නේ? උත්සාහ ගත්ත සාර්ථක නැහැ. ඒ නිසා කල්පනා කළා. ඒක තමයි මට බුදුහාමුදුරුවෝ කිව්වේ තාම කාලය ආවේ නැහැ. පොඩක් ඉවසන්න කියලා. නමුත් බුද්ධාවවාදයවත් මම පිළිගන්නේ නැතුව මම ආවා හිතුවක්කාරී විදියට භාවනා කරන්න. නමුත් භාවනා කරන්න හිත වඩන්න මට බැහැ. දැන් ඉතින් වෙන කළ යුතු දෙයක් නැහැ. මොකද්ද කරේ? දැන් යන්න ඕන බුදුහාමුදුරුවෝ ආපහු මුණ ගැහෙන්න. හිතලා දෙපට සිවුර නැවතත් හකුලා උරේ දාගෙන වම් මුරෙන් දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය වාලිකා කියන ස්ථානයට වැඩම කළා. මේ ස්ථානයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරලා උන්වහන්සේගේ ඉදිරියට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා පසකින් වාඩි වුණා. පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට විස්තරේ කියනවා. අනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පා කියද්දී මම මේ හිතුවක්කාරී ලෙස භාවනා කරන්න ගියාට ස්වාමීනි මගේ හිත එකඟ කරගන්නවත් බෑ. රාගික සිතුවිලි ඇවිල්ලා මාව යට කරනවා. කාමුක සිතුවිලි ඇවිල්ලා මාව යට කරනවා. ද්වේෂ සහගත සිතුවිලි ඇවිල්ලා මාව යට කරනවා. ඒ නිසා ස්වාමීනි මට භාවනා කරන්න බෑ. මගේ හිත වැඩුණේ නෑ. මට ඇස් දෙක පියාගෙන මොහොතක් ඉන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවනේ මං ආපහු ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ගිය භාවනා කරන්නට නිවන් මගට පිවිසෙන්නට ප්‍රවිෂ්ඨ වෙන්නට අවතීර්ණ වෙන්නට නම් ඊට පෙර අපි ඒ සඳහා සුදුසුකම් කීපයක් සම්පූර්ණ කරන්න ඕන. ඒ සුදුසුකම් කීපය සම්පූර්ණ කරාට පස්සේ තමයි අපිට භාවනාවට සුදුසු පරිසරයක් අපි තුල ගොඩ නැගෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අපේ ආධ්‍යාත්මීය සංවර්ධනය වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් වෙන්නේ එතකොටයි. ආන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේ අමතා මේ සූත්‍රය දේශනා කරමින් මෙතෙන් පටන් අපට මුණ ගැහෙන්නේ බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේට මතක් කරනවා පින්වතුනි අපි භාවනා කරන්න විමුක්තියට අවතීර්ණ වෙන්න මෙන්න මේ සුදුසුකම් පහ අපි තුල තියෙන්න ඕන. මොනවද සුදුසුකම් පහ? 1. කල්යාණ මිත්‍ර සම්පත්තිය.
පින්වතුනි මේ ලෝකයේ පහළ වෙච්ච උතුම්ම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ට එහා වෙනත් කල්යාණ මිත්‍රයෙක් අපට නැහැ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ආශ්‍රය කරමින් කටයුතු කිරීම තමයි අපට මූලික වශයෙන් ඕන. කොහොමද කල්යාණ මිත්‍රයෙක් අඳුනගන්නේ? කල්යාණ මිත්‍රයා පින්වතුනි අපට දුකක් වුණාම අපේ ළඟින් ඉන්න. සැපක් වුණාම සැපක් දැනුනම ඒක බෙදා හදා ගන්න කෙනෙක්. එහෙනම් දුකට පිහිට වෙන සැප බෙදා ගන්නා කෙනා තමයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයෙක් පින්නතුනි කවදාවත් අන් අය විවේචනය කරමින් කටයුතු කරන්නේ නැහැ. අන් අයට නිନ୍ଦා අපහාස උපහාස කරන්නේ නැහැ. ඒ නිසා හැම මොහොතකම අන් අයට උදව් උපකාර කරන අතර දැන් කෙනෙක් තුල 90%ක් තියෙන්නේ දුර්ගුණ. 10%යි තියෙන්නේ හොඳ ගුණ. නමුත් කල්යාණ මිත්‍රයා දකින්නේ පින්වතුනි අර 90%ක් තියෙන අයහපත් ගුණ අගුණ නෙවෙයි. ඔහු තුල 10%ක් තියෙන ගුණ ටිකයි. එතකොට ඒක අගය කරනවා. ඒක වර්ණනා කරනවා. එහෙම අගය කරමින් වර්ණනා කරමින් කටයුතු කරනකොට තමන් තුල නැති ගුණවත් බව ක්‍රමයෙන් එන්න වර්ධනය වෙනවා. මේක තමයි වෙන්නේ. ඒ නිසා පින්නතුනි කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් හඳුනගන්න අපට හැකියාව තියෙන්න ඕන. මේ සත්පුරුෂයෙක් අපි ආශ්‍රය කරනවා නම් අපි තුල ගුණවත් භාවය ඇති වෙනව මිස කවදාවත් අගුණ දුර්වලකම් ඇති වෙන්නේ නැහැ. අපි තුල ඇති වෙන්නේ ගුණවත් භාවය. එහෙනම් අපට ඕන කරන්නේත් ඒක. අගුණ දේ නොවටිනා දේ අපි තුලින් ඉවත් කරලා වටිනා දේ සාර ධර්ම අපේ ජීවිතයට ලං කරනවා. ඒ නිසා සත්පුරුෂයෙක් ආශ්‍රය නොකර අපට කවදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ පින්වතුනි. ඒ නිසා සත්පුරුෂ ආශ්‍රය අත්‍යවශ්‍යයි. අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා. බාලයෝ දුර්ජනයෝ අසත්පුරුෂයෝ ආශ්‍රය නොකර කල්යාණ මිත්‍රයෝ යහපත් අය ආශ්‍රය කරන්නයි අපට උපදෙස් දෙන්නේ. පාපී අය ආශ්‍රය කරොත් ඒ අයත් එක්ක ගනුදෙනු කළොත් අපටත් එතෙන්ට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ තැනට නොවැටි යහපත් තැනකට එන්න නම් කලන මිතුරා සත්පුරුෂයා ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් අපි තුල දුර්ගුණ ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔහුව ආදර්ශයට අරගෙන අපට හැදෙන්න පුළුවන්.
අන්න ඒක අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ. දැන් බලන්න කල්යාණ මිත්‍රයා අපේ දුර්වලකම් අපේ ජීවිතය තුළ තියෙනවා නම් අඩුපාඩුකම් ඒව අපට කියලා දෙනවා. හොඳ දේ නරක දේ සේරම අනුමත කරලා කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා නරක දේ ඉවත් කරලා හොඳ දේ අපට ලං කරන්න තමයි කටයුතු කරන්නේ. නිදීනංව පවත්තාරං හරියට අපේ දුර්ගුණ මතු කරලා දෙනවා නිදානයක් මතු කරනවා වගේ. අපේ දුර්ගුණ තියෙනවා නම් නිග්ගහ්‍ය වාදින් මේදාවින් තාදිසං පණ්ඩිතං භජේ. අපට නිග්‍රහ කළා ඒවා කියලා දීලා අපි හොඳ ගුණ ධර්මවලට අවතීර්ණ කරන්න තමයි හැම මොහොතකම පින්වතුනි කල්යාණ මිත්‍රයා යහපත් මිනිසෙක් ක්‍රියා කරන්නේ. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ. පාපමිත්‍රයන් අසත්පුරුෂයන් දුර්ජනයන් ඇසුරු කරන්න එපා. කල්යාණ මිත්‍රයන්ම ආශ්‍රය කරන්න. සත්පුරුෂයන්ම ආශ්‍රය කරන්න. අපට ආදර්ශයක් ගන්න බැරි කෙනෙක් ඇසුරු කළ වැඩක් නෑ. අපි ආශ්‍රය කරන්න ඕන අපටත් හැදෙන්න අපේ දුර්වලකම් අඩු කරගන්න හොඳ මිනිසෙක්. එහෙනම් ඒ తත්වය වටහා ගන්න ඕන පින්නතුනි. ඊළඟට දෙවනි කාරණේ තමයි භාවනාවකට අවතීර්ණ වෙන්න කලින් පින්නතුනි මේ ආර්ය මාර්ගයට වැටෙන්න කලින් අපි තුල ඇති කරගන්න ඕන තවත් ගුණයක් තියෙනවා. ඒ තමයි සීලවන්ත භාවය. සීලෙන් යුක්ත වෙන්න ඕන. දැන් සමහර අය කියනවා අප සිල් රකින්න ඕන නෑ භාවනා කරාම ඇති. ඒ නිසා භාවනා පන්තිකට යන් කියලා. පින්නතුනි සීලෙන් තොර වූ භාවනාවක් නෑ. ඒ නිසා සීලය එච්චරම වැදගත්. දැන් ත්‍රිශික්ෂාවේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. සීලෙන් තොරව සමාධියක් ඇති වෙන්නෙත් නෑ සමාධියෙන් තොරව ප්‍රඥාවක් ඇති වෙන්නේ නෑ. ප්‍රඥාවට පාදක වුණේ සමාධියයි සමාධියට පාදක වුණේ සීලයයි. ඒ නිසා සිල්වත් භාවය කියන එක අතිශය වැදගත් වෙනවා. සිල් රකින්න කියලා කිව්වේ ඒකයි. සීලෙන් තොරව මේ ලෝකේ කිසිවෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඇයි පින්නතුනි දුස්සීල වෙලා එවැනි තත්වයක් ඇති කරගන්න බෑ. එහෙනම් සීලවන්ත භාවය ඕන. නිති පන්සිල් පොහොය අටසිල්. එදිනෙදා පංචශීලයට අනුව කටයුතු කරනවා. පොහොය දවසට අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. එතකොට කායික වැරදි සිද්ධ වෙන්නෙත් නෑ වාචසික වැරදි සිද්ධ වෙන්නෙත් නෑ. කයින් සිද්ධ කරන ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර ආදිය සිද්ධ වෙන්නෙත් නෑ. වචනයෙන් කරන මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප කියවෙන්නෙත් නෑ. එතකොට පින්නතුනි ඔහු සීලවන්ත භාවය උපරිම වශයෙන් ඇති කරගෙන කය වචන සංවර කරගෙන
දැන් මේ කායික වාචසික සංවරකම අපි දෛනික ජීවිතයේ ක්‍රියාත්මක කරනකොට අපි ආරක්ෂා කරන්නේ පන්සල්. පොහොය දවසට අපි අෂ්ටාංග සීලය, උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න ඕන. එදාට බොහෝ දෙනෙක් උදේ 6ට 7ට සිල් අරගෙන හැන්දෑවේ 4ට 5ට සිල් පවාරණය කළ ගෙදර යනවා. පින්නතුනි අර සමාදන් වූ සිල්පදවල අර්ථය හරියට ක්‍රියාත්මක වෙනවාද? දැන් උදාහරණයක් ගන්න. අටසිල් සමාදන් වෙනකොට අපි කියනවා මොකද්ද? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අවේලාවේ ආහාර ගැනීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙනවායි කියලා. මේ ශික්ෂාපදය සමාදන් වෙලා මොකද කරන්නේ? හැන්දෑවේ 5ට විතර උදේ කෑව, දවල් කෑව, හැන්දෑවේ 5ට විතර සිල් පවාරණය වෙලා ගෙදර ගිහිල්ලා ගෙදරදිත් හොඳට කාලා නිදා ගන්නවා. දැන් පින්නතුනේ එතනදී අර ශික්ෂාව රැකුණද? රැකුන්නේ නැහැ. ඒ ශික්ෂාව රැකෙන්න නම් අද උදේ සිල් සමාදන් වුණාට පස්සේ උපෝසත අෂ්ටාංග සීලය හෙට පහන් වනතුරු මේ සීලය ආරක්ෂා කරන්න ඕන. නැත්තම් පින්නතුනි නියම සිල්වතෙක් වෙන්න බෑ. ඇයි? අපි මූලික වශයෙන්ම බොරුවක් කරන ඕනේ. එතකොට මොකද්ද බොරුව? ඉස්සෙල්ලා අපි සිල්පදයක් සමාදන් වුණා, විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. මේකෙන් පැහැදිලිවම දවල් කෑමට පස්සේ කිසි ආහාරයක් ගන්නෙ නැහැ කියලා සමාදන් වුණාට හැන්ද වෙනකොට අපට තියෙන්නේ ගෙදර යන සිහිය. ඒ නිසා ගෙදර ගිහිල්ලා හොඳට කාලා නිදා ගන්නවා. ඒ නිසා ඔබ හිතට ගන්න සිල්පදයක් ආරක්ෂා කරන්න පටන් ගන්නේ අද උදේ නම් ඒක හෙට පහන් වන තුරුම ඒ සිල්පදය ආරක්ෂා විය යුතුයි පින්වතුනි. තව උදාහරණයක් ගන්න. දැන් පන්සිල් වල තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී. වැරදි කාම සේවනයෙන් ඉවත් වෙන්න කියනවා. නිවැරදි කාම සේවනයේ කමක් නැහැ. ගිහි කෙනෙක් පින්නතුනි මෙලොවදී එය උදා කරගත්තාට. නමුත් බලන්න අපි දැන් සිල් ගන්නකොට මොකද කළේ? සිල් සමාදන් වෙනකොට අපි සිල්පදයක් සමාදන් වුණා අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. දැන් පන්සිල් වල කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා කිව්වොත් එතන තියෙන්නේ වැරදි කාම සේවනයෙන් වෙන් වෙනවා. නිවැරදිව කම්සුව අනුභව කරන්න පුළුවන්. ඒ වුණත් පින්නතුනි හොඳට කල්පනාවට ගන්න. අබ්‍රහ්මචර්යා වේරමණී කියලා කිව්වහම නිවැරදිවවත් ඒ දවස තුල කාමාස්වාදයක් ලබන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. එතකොට පොයට සිල් ගත්ත දවසේ ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ඕන
චර්යාවක්. ඒ තමයි පින්නතුනි එදා මහරහතන් වහන්සේ කෙනෙක් රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වැඩ සිටිය ආකාරය ඔබේ හිතට ගන්න ඕන. මමත් අද අන්න ඒ විදියට තමයි මගේ චර්යාව ක්‍රියාත්මක කරන්නේ. අතීතයේ වැඩ සිටිය මහරහතන් වහන්සේ කෙනෙක් මහරහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් හිතට අරගෙන මගේ අද දවසේ චර්යාව බ්‍රහ්මචාරීව උසස් හැසිරීමකින් යුක්තව ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ தત્ත්වය වටහා ගන්න ඕන. ඒකයි. අන්න එතකොට තමයි එහෙම අබ්‍රහ්මචර්යාව දැනගෙන නිවැරදිවවත් මා අද දවසේ හෙට පහන් වනතුරු කාමාස්වාදයක් ලබන්නේ නැහැ. මෙන්න මේ අදිෂ්ඨානය තියෙන්න ඕන. ආන්න එතකොට තමයි නියම විදියට සිල් ආරක්ෂා කළා වෙන්නේ. එහෙම නැත්තම් සිල් ආරක්ෂා කිරීමක් එතනදි වෙන්නේ නැහැ. බොරුවට සිල්පද කියලා හැන්දෑවට පවාරණය කළ ගෙදර යනවා. රාත්‍රී කාලයේදී සුපුරුදු විදිහේ හැසිරීම් රටාවක් ක්‍රියාත්මක කරනවා. එහෙම බෑ. යම් ගුණයක් ජීවිතයට එකතු කරගත්තොත් ඒ ගුණය ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැතුව පින්නතුනි මෙය තමා රවටා ගැනීමක් බවට පත් කරගන්න එපා. ඊළඟට බවුන් වඩන්න යන්න කලින් විමුක්තිය සාක්ෂාත් කරගන්න යන්න කලින් අපි තුල ඇති කරගන්න ඕන ඊළඟ ගුණාංගය තමයි පින්වතුනි දස කතාවලින් යුක්ත වෙන්න ඕන. දැන් පින්වතුනි බලන්න අපි භික්ෂූන්ට දේශනා කරන බුදුහාමුදුරුවෝ දෙතිස් කතාවලින් වෙන් වෙන්න කියලා. රාජ කතා, චෝර කතා ආදියෙන් වෙන් වෙන්න. රජවරු ගැනද දේශපාලනය ගැනද කතා කරන්න බෑ අපිට. උවමනාවක් නැහැ. අපිට ඕන කරන්නේ ආධ්‍යාත්මික සුවයක් ලැබෙන කතා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කතා 10න් තමයි අපි යුක්ත වෙන්න ඕන. මොනවාද? අප්පිච්ච කතා. අප්පිච්ච කතා කියලා කියන්නේ අල්පේච්ච කතාවක නිරත වෙන්න ඕන. බහුභාණ්ඩික නොවි සරල ගති පැවතුම් වලින් යුක්තව තම ජීවිතයේ යැපීමට පමණක් අදාළ වන භාණ්ඩ වලින් යුක්ත වෙන්න ඕන. අල්ප ඉච්ඡ කියලා කියන්නේ ආසා අපේක්ෂා අඩු බව. එතකොට ආසා අපේක්ෂා අපි තුල අඩුවෙන් තියෙන්න ඕන පින්නතුනි. ඒ නිසා ආසා අපේක්ෂා වැඩි කරගන්න එපා. ආසා අපේක්ෂා අඩුවෙන් තියෙන්න ඕන. අන්නේ ආසා අපේක්ෂා අඩු කරගන්න කතාවක නිරත වෙනවා මිස පින්නතුනි ආසාවන් අපේක්ෂාවන් වැඩි වෙන කතාවක නිරත වෙන්න එපා. මොනවටද? අපි භාවනාවකට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් තියෙන්න ඕන ගුණ මේ කියන්නේ. මූලික එක අපි කිව්වා සත්පුරුෂයෙක් ආශ්‍රය කරන එක. දෙවැනි එක කිව්වා සීල්වත් බව. සීලෙන් තොරව භාවනා කරන්න බෑ කියලා. තුන්වෙනි එක තමයි කල යුතු කතා දස කතා වලින් යුක්ත වෙන්න. එතකොට පළවෙනි කතාව මොකද්ද?
අපිච්ච කතා, අල්පේච්ඡතාවය ගැනයි කතා වෙන්නේ. ආසා අපේක්ෂා අඩු කිරීම ගැන, වැඩි කර ගැනීම ගැන නෙවෙයි. දෙක සන්තුට්ටි කතා. සන්තුට්ටි කතා කියලා කියන්නේ පින්වතුනි සන්තෘප්තිය කියලා කියන්නේ තෘප්තිමත් වී සතුටු වෙන එක. තෘප්තිමත් වී සතුටු වෙන්න නම් අපි තුල මොකද්ද තියෙන්න ඕන? ලද දෙයින් තුටු වීමේ ගුණය තියෙන්න ඕන. ලද දෙයින් තුටු වීමේ ගුණය අපි තුල නැත්තම් අපි භාවනාවට සුදුසු කෙනෙක් නෙවෙයි. ඒ නිසා භාවනාවට සුදුසු වෙන්න අපිට අවශ්‍ය කරනවා ලද දෙයින් සතුටු වීමේ ගුණය. සන්තුට්ටි කතා. පවිවේක කතා. පවිවේක කියන්නේ විවේකය. කාර්ය බහුල අවිවේකී බවින් වෙන් වෙන්න ඕන භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න නම්. එතකොට මොන විවේකයේද තියෙන්න ඕන? කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. මේ විවේකය කියන එක අපි තුල නොතිබුණොත් අපට භාවනා කරන්න මනස සකස් කරගන්න බෑ. ඒ නිසා ඔබත් මමත් භාවනාවට පෙර මේ දස කතා වලින් යුක්ත වෙන කෙනෙක් වෙන්න ඕන පින්වතුනි. ඒවටයි අවතීර්ණ වෙන්න ඕන. අපි එකතුනාම විවේකය ගැනයි කතා කරන්න ඕන. කාර්ය බහුල අවිවේකී බව නෙවෙයි. ඊළඟට හතරවෙනි කතාව තමයි අසංසග්ග කතා. අසංසග්ග කතා කියලා කියන්නේ ලෝකයට ඇලෙන්නේ නැතුව. ඒ කියන්නේ නොසුදුසු අය ඇසුරට ගන්නේ නැතුව. තමන් සුදුසු අය, තමන්ට ගැළපෙන අපේ විමුක්ති මගට හානි නොවන අය තමයි ආශ්‍රය කරන්න ඕන. අන්න ඒ ආශ්‍රයට කියනවා අසංසග්ග කියලා. එහෙනම් නුසුදුසු අය අපේ ජීවිතයෙන් ඉවත් කරලා අපට එකෙල්ලේ නිවන් මඟ පසක් කරන අය ආශ්‍රය කිරීම ගැනයි අපි කතා කරන්න ඕන. එතකොට අපි එහිදී පින්නතුනි හැම මොහොතකම උත්සාහ කරන්න ඕන. දැන් සවන සංසග්ග කියලා තියෙනවා. දැන් කැමති කෙනා ගැන අහන්න කැමති. තමන්ගේ සිත තුළ කාමයේ රාගය ඇතිවෙන යම් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා ගැන වෙන කෙනෙක් කියනවනම් අනේ එයා ගැන නේද මේ කියන්නේ කියලා එයා ගැන අහන්න තමන් කැමැත්තක් දක්වනවා. එතකොට සවන සංසග්ගයක් වෙන්නේ. තමන් කැමති කෙනා ගැන දකින්න කැමති පින්නතුනේ. එතකොට දැකීමෙනුත් දස්සන සංසග්ග. තමා කැමති කෙනා, තමා ආස කෙනා කොච්චරවත් දකින්න කැමති. එතකොට සවන සංසග්ගය වෙනවා. ඒ නිසා මේ සවන දස්සන සංසග්ගය දැකීම කියන එක, සවන සංසග්ගය ඇසීම, මේවායින් කාමය රාගය වැඩෙනවා නම් ඒවායින් වෙන් වෙලා අපි කටයුතු කරන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා අපි යෝග්‍ය කෙනා විතරක් ආශ්‍රයයටගෙන අයෝග්‍ය කෙනා ඉවත් කළා කටයුතු කරන්න ඕන. ඊළඟට තියෙනවා වීරිය කතා. පින්වතුනි විමුක්තියට භාවනා කරන්න වීරිය නැතුව බෑ. දැන් බෝධිසත්වයෝ වීරිය පාරමිතාවක් පිරුවා. වීරිය නැත්තම්
උන්වහන්සේට මේ විමුක්තිය සාක්ෂාත් කරන්න බෑ. එහෙනම් වීරිය කියන එක අත්‍යවශ්‍යයි. අපි දුක නැති කරන්න ඕන වීරියෙන්මයි. විරියේන දුක්ඛං අච්චේති. නිකං අලසව උදාසීනව කම්මැලිව බලාගෙන ඉඳලා කවදාවත් දුක නැති කරන්න බෑ. ඒ නිසා ඒකට අත්‍යවශ්‍ය කාරණේ වීරිය. වීරිය ඕනමයි පින්නතුනි. ඊළඟට පින්නතුනි අපි වීරිය වැඩෙන කතා තමයි කරන්න ඕන. කම්මැලි වෙන අලසවන කතාවක නෙමෙයි වීරිය ඇතිවන කතාවක නිරත වෙන්න ඕන. එතකොට තමයි භාවනාවට සුදුසු පරිසරය අපි තුල ගොඩ නැගෙන්නේ. නැත්තම් අපි තුල භාවනාවට සුදුසු මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි අපි කතාවට ගන්න ඕන සීල කතා. සීලයට පන්සිල් ගැන, අටසිල් ගැන, දසසිල් ගැන, ආජීව අෂ්ටමක සීලය ගැන, ඒ සීලය කඩ වෙන තැන් ගැන අන්න ඒ පිළිබඳව කතා කරලා තමයි සීලයේ වටිනාකම හිතට ගන්න ඕන. සීල කතා. ඊළඟට සිත එකඟ වන කතා. සිත වික්ෂිප්ත වන, සිත විසිරෙන කතා නෙවෙයි, සිත එකඟ වන සමාධි කතා. ඊළඟට සිත වැඩෙන කතා. අවබෝධ වන කතා. ඒක තමයි ප්‍රඥා කතා. ඊළඟට විමුක්තිය ගැන අපි කතා කරන්න ඕන. විමුක්ති කතා. ඊළඟට පින්නතුනි විමුක්ති ඥාන දර්ශන කතා. මෙන්න මේ දස කතාවෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන පින්නතුනි අපි විමුක්තිය සාක්ෂාත් කරගන්න නම්. ඔන්න තුන්වෙනි කරුණ. පළවෙනි කරුණ සත්පුරුෂ ආශ්‍රය, දෙවෙනි කරුණ සිල්වත් බව, තුන්වෙනි කරුණ දස කතාවෙන් යුක්ත වේ. හතරවෙනි කරුණ තමයි පින්නතුනි ආරද්ධ වීරිය. දැන් වීරිය කීප තැනක අපි කතා කළා. නොපසු බස්නා වීරියක් අපි තියෙන්න ඕන. මේ නොපසු බස්නා වීරියක් අපි තියෙනවා නම් අපට විමුක්තියට අවශ්‍ය කරන පරිසරය එතන සැකසුණා වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපට පුළුවන් වෙනවා මේ මග ගමන් කරන්නට පරිසරය සකස් කරගන්න. දැන් බෝධිසත්වයෝ බලන්න බුදු වෙන්න පෙර කොච්චර වීරිය වැඩුවද? වීරිය පාරමිතාවක් පෙරුවා. එයත් ආකාර තුනකින් සම්පූර්ණ කළා. වීරිය පාරමිතා, වීරිය උපපාරමිතා, වීරිය පරමත්ත පාරමිතා කියලා. එහෙනම් වීරිය නැතුවත් අපට කවදාවත් භාවනාවක් කරන්න, බණක් අහන්න, බෞද්ධ පොතක් කියවන්න අපට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා වීරිය කියන එකත් අත්‍යවශ්‍යයි. භාවනාවට පෙර විමුක්තිය සාක්ෂාත් කරන මගට අවතීර්ණ වෙන්න කලින් තව පස්වෙනි කාරණාවක් තියෙනවා. ඒ තමයි පින්නතුනි ප්‍රඥාව ගැන අපි අවධානය යොමු කරන්න ඕන. අපේ ඉලක්කය ප්‍රඥාව ලබා ගැනීමයි. ඒ නිසා ඒ ඉලක්කය සපුරා ගන්නට අපි ක්‍රියාත්මක වෙන්න ඕන. මේ කාරණා පහෙන් මොකද්ද කාරණා පහ? සත්පුරුෂ ආශ්‍රය, සිල්වත් බව, දස කතාවලින් යුක්ත වීම, ඒ වගේම වීරිය ඇති කර ගැනීම සහ ප්‍රඥාව වඩා ගැනීම. මේ තමයි අපි විමුක්තිය ලබන්නට භාවනාවට පෙර ඇති කරගත යුතු මානසික ස්වභාවය. පින්නතුනි මේ කාරණා පහට අමතරව බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරුවන්ට කියලා දෙනවා. ඇයි උන්වහන්සේ තුල ඇති වුණේ රාගයනේ, කාමයනේ, නොසන්සුන් බවනේ, වෛරයනේ.
ඒක නිසා උන්වහන්සේට කියලා දෙනවා මේ ගිය ස්වාමීන් වහන්සේට ඔබ තුල තියෙන රාගය දුරු කරගන්නට නම් ඔබ අසුබය වඩන්න ඕන. අසුබය වඩනකොට තමයි යමක් කෙරෙහි ඇතිවන රාගය නැති වෙලා යන්නේ. ඔබ තුල තියෙන ද්වේෂය භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර ද්වේෂය දුරු කරගන්න ඕන. දේශය දුරු කරගන්න නම් එතන මෛත්‍රිය වඩන්න ඕන. ඔන්න කරුණු දෙකයි. තුන්වෙනි කරුණ තමයි හිතේ තියෙන පින්නතුනි විතක්ක ਵਿਚාර බව දුරු කරගන්න නම් ආනාපාන සතිය වඩන්න ඕන. හතරවෙනි කරුණ අපි තුල තියෙන ආත්ම සංඥාවක්. මෙන්න මේ ආත්ම සංඥාව ආත්ම සංකල්පය මොකද්ද? මමය මාගේය කියන සංකල්පය. මේකට කියන්නේ අස්මිමානය කියලා. මේ අස්මිමානය දුරු කරගන්න ඒ සඳහා අපි මොකද්ද කරන්න ඕන? කල යුතු වන්නේ පින්වතුනි අනිච්ච සංඥාව වැඩිමයි. ඒ නිසා මේ ගිය හාමුදුරුවන්ට අර මූලික කරුණු පහයි අමතරව මේ කරුණු හතරයි දේශනා කළා. දැන් ඔබට පුළුවන් මේ විමුක්තිය සොයාගන්නට භාවනා වඩන්න. එහෙනම් අපිත් භාවනාවට පෙර මේ කරුණු 9න් සමන්විත කෙනෙක් විය යුතුයි පින්වතුනි. ආන්න එතකොටයි අපට භාවනාවට ප්‍රවේශ වුණාම එය නිසි අයුරින් කරගත හැකි වන්නේ. එහෙනම් මේ ධර්ම දේශනාවෙන් ගන්න පුළුවන් දේ මොකද්ද? අපි භාවනා කරන්න කලින් මේ ගිය හාමුදුරුවන්ට දේශනා කළ මේ ගිය සූත්‍රයෙන් මේ කරුණු 9 ජීවිතයට එකතු කරගෙන ඉන් පසුව භාවනා කරන්නටයි කටයුතු කරන්න ඕන. පින්නතුනි අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්තෝ දායකත්වයෙන් කටයුතු කළේ දෙහිවල ඇන්ඩර්සන් පාරේ වාසය කරන දීපා සිල්වා මහත්මිය සහ පවුලේ සැම දෙනා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන වෛද්‍ය මායාද සිල්වා මහත්මිය සහ දියණියන් විසින් තමයි මේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා ඒ දායකත්වයේගත් පින්වත් ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ප්‍රධාන අරමුණට අපි යන් ඒ තමයි මා මුලිනුත් මතක් කළා 2021 අගෝස්තු මාස 21 වන දින මේ දායකත්වය දරූ පින්වතුන් අතරින් වියෝවි 3 මාසක් සපිරුණු වෛද්‍ය ජේ.කේ. මාලනීද සිල්වා මහත්මියට සහ 2013 නොවැම්බර් මාස 17 වන දින දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ වෛද්‍ය W.A.S. ද සිල්වා මහතාට පින් දෙන්න. 2018 ජනවාරි මාස 7 වන දින දායකත්වයේ දරූ අය අතරින් වෙන්නු බන්දු සිල්වා මහත්මියට පින් අනුමෝදන් කිරීම. නැසී ගිය වෛද්‍ය මාලනීද සිල්වා මහත්මියගේ දෙමාපියන්, නැසී ගිය වෛද්‍ය W.A.S. ද සිල්වා මහතාගේ දෙමාපියන්, ක්‍රීසි සිල්වා මහතාගේ දෙමාපියන් හා නැසී ගිය බන්දු සිල්වා මහත්මියගේ දෙමාපියන් හට පින් දීම මේ පින්කමේ අරමුණ. ඒ නිසා මෙහිදී සිහිපත් කරන්නේ මාලනීද සිල්වා මහත්මිය, ඒ වගේම සිල්වා මහතා, බන්දු සිල්වා මහත්මිය,
වෛද්‍ය මාලිනී ද සිල්වා මහත්මියගේ දෙමාපියන්, වෛද්‍ය සිල්වා මහතාගේ දෙමාපියන්, ක්‍රීසි සිල්වා මහතාගේ දෙමාපියන්, බන්දු සිල්වා මහත්මියගේ දෙමාපියන්, මේ සියලු දෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරණ සෑම දෙනා නමින් පරලොව සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මේ ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන්ව සියලු දෙනාම සුගතිගාමී වෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා. සුජීවත්ව සිටින පවුලේ සියලු සමාජිකයන් ඇතුළු ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා. ඉක්මන් භවයකදී සංසාර දුක්ඛයෙන් අත මිදී ධර්මාවබෝධය ලබා ගැනීම පිණිසත් මේ උතුම් කුසලානිසංසය මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ නිසා මේ සියලු අරමුණු පරමාර්ථයන් ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා. පරලොව සුගතිය වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමන් පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං